ආයුබෝවන් අපේ හතර පන්ති දුවල පුතාලට පුතේ අපි අද හම්බෙන්නේ ඔයාලගේ හතරවෙනි සතියේ නියමිත නිබන්ධනයේ සිංහල පාඩමේ. දැන් ඔයාලා පහසු තැනක වාඩි වෙලා හිනා අපි මේකට පිළිතුරු ලියන්න සූදානම් වෙමු. මේක පුතේ ක්‍රියාකාරකම එක විදිහට තියෙන්නේ ඡේදයක් කියවලා ඒ ඡේදය අවබෝධ කරගෙන අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ක්‍රියාකාරකම එක ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න. හරි. අපි දැන් බලමු පුතේ මේකේ ඡේදය මුලින්ම කියවලා බලමු. රූකඩ කපන්නාගේ කම්මල වූකලී කාමරයකින්ද ස්තෝපුවකින්ද යුතු මැටි ගසා අතුසෙවෙනි කළ පැල්පතකි. කපා නිම කළ නොකළ රූකඩින්ද සායම්ගා වේලිමට තැබුව විචිත්‍ර වර්ණයෙන් බබලන රූකඩින්ද නියන් කැති පිහියා කෙටේරි සායම් ටින් බුරුසු සතුන්ගේ ඇටකටු දත් නිය ඔලිඳ ඇට යන ආදියෙන්ද පිරි ඔහුගේ කම්මලෙහි ඇතුළු කාමරයේ වූ කලී නියම කටුගයක් විය. ස්තෝපුවේ කොනක වූ වතුර සැලියක් ගත් ලෙග්ගල් 3කින් යුතු උඳුනෙන් දුම් නොනගින්නේ දහවල් 12 සිට 1-2 වනතෙක් පමණි. එතැන් සිට රෑ 7 වනතුරු උදුරින් නගින ගින්න නොනිවේ. වතුර සැලිය උපකාර වූයේ ඔහුකට රූකඩ කැපීමට නොව ඔහු රූකඩ කැපීමෙන් එකතු කරගත් සුළු මුදලකට තවත් සත කිහිපයක් ලබා දීමෙන් ඔහුගේ ආදායම වැඩි කිරීමටය. රූකඩ කපන්නාගේ ස්තෝප්පුව කෝපි කඩේකි. දැන් පුතේ මේ ඡේදය අරගෙන තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු අපේ ගම කියන පොතේ. මේ අපේ ගම කියන හරිම ලස්සන කතන්දර තියෙන ඉස්සර අපි දැකපු නැති ගමක තියෙන ලස්සන ගැන කියවෙන හොඳ පොතක්. ඒතර මේක ඔයාලා අනිවාර්යයෙන් පොත කියවන්න ඕනේ. එතකොට අපිට මේ කියවෙන හැම ඡේදයකම තවදුරටත් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ඡේදය. රූකඩ කපන්නාගේ කම්මල වූ කලී. රූකඩ කියලා කියන්නේ පුතේ අපේ ඉස්සර තිබිච්ච කලාවක්. රූකඩ කලාව. ඔය වේදිකා නාට්‍ය වෙන්න කලින් ඒ නාට්‍ය පිළින එක ක්‍රමයක් තමයි රූකඩ කියලා කියන්නේ. දැන් අපිට දකින්න ගොඩක් මේවා අමාරුයි. ඒක අපි වෙනම රූප කැටයන් කපලා තමයි මේවා හදන්නේ. දැන් මේ කපන එක්කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. රූකඩ කියන ඒ කැටයන් කපන එක්කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. කම්මල වූකලී. වූකලී කියන්නේ පුතේ කාමරේ ඒක ඒ වගේ කියන එක කාමරයකින්ද ස්තෝපකින්ද යුතු මැටි ගසා අතුසෙවෙනි කළ පැල්පතකි. මේක කුඩා නිවසක් පැලක්. කපා නිම කළ නොකළ රූකඩින්ද. මේක දැන් මේ රූකඩ කපන්නාගේ ගේ ඇතුලේ තියෙන දේවල් මේ කියන්නේ. රූකඩින්ද සායම්ගා වේලීමට තිබූ විචිත්‍ර කියන්නේ විසිතුරු. නිකන් නොයෙක් ලස්සන පාට කියන එක. විචිත්‍ර වර්ණයෙන්ද බබලන රූකඩින්ද නියන් කැති පිහියා කෙටේරි සායම් ටින් බුරුසු හතුන්ගේ ඇටකටු දත්නිය ඔලිඳ ඇට. මේ ගන්නේ මේ රූකඩ කපන්න තමයි රූකඩ කපනකොට ඒකට ගන්න ප්‍රයෝජනවත් වෙන දේවල් සහ ඒ රූකඩ වලට සවි කරන දේවල් තමයි මේ තියෙන්නේ. වචන නාමාවලිය. පිරි ඔහුගේ කම්මලේ ඇතුළු කාමරයේ වූ කලී නියම කටුගයක් විය. අන්න මේ රූකඩ කපන්නාගේ කම්මල කියන්නේ අපි අර යකඩ බඩු හදන කම්මලක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තියෙන රූකඩ කපන්නාගේ රූකඩ කැටයන් කපන ස්ථානය. ඒක හරියට මොකක් වගේද? කටුගයක්. ඒ කියන්නේ කෞතුකාගාරයක් වගේ. කෞතුකාගාරයේ දකින්න තියෙන දේවලුත් මෙතන තියෙනවා. ඒ සත්තුන්ගේ ඇට වර්ග, දත් වර්ග ඒවා තියෙනවානේ. ඒවත් මේ රූකඩ කපන්නාගේ කම්මලේ තියෙනවලු. ඒ නිසා මේකත් හරියට කටුගයක් වගේලු. ස්තෝප්පුවේ කොනක වූ වතුර සැලියක් ගත් ලිග්ගල් 3කින් උඳුනේ. අන්න මේ ලිපක් කියවෙන්නේ නේද? ස්තෝප්පුව කියන්නේ ගේ ඉදිරිපස කොටස. ගේ ඉදිරිපස කොටස ඒකේ කොනක කෙළවරක තියෙනවා ලිග්ගල් 3ක් හයි කරලා ඒක උඩ තියෙන වතුර හැලියක්. උඳුන කියන්නේ මේ ලිප කියන එකට දුම් නොනගන්නේ ඒ කියන්නේ මේ දුම් නොනගින්නේ කියලා කියන්නේ දුම් ගහන්නේ ගිනි පත්තු කරුවාමනේ. එහෙනම් මේ ලිප පත්තු වෙන්නේ නැති වෙලාවක් ගැන මේ කියන්නේ. ලිප පත්තු වෙන්නේ නැත්තේ දවල් 12 සිට 1-2 වෙනදෙක් පමණයි. අන්න දවල් 12 ඉඳලා 1-2 වෙනකම් මේකේ දුම් එන්නේ නැහැ කියන ලිප නිවල තියෙන්නේ. 1-2 වනතෙක් පමණි. එතෙන් සිට රෑ 7 වනතුරු උදුරින් නගින ගින්න නොනිවේ. අන්න ඒක ඒ වෙලාව පහ වුණාම රෑ 7 වෙනකම් මේ ලිප පත්තු වෙලා තියෙන්නේ.
වතුර සැලී උපකාර වූයේ ඔහුගේ රූකඩ කැපීමට නොව ඔහු රූකඩ කැපීමෙන් එකතු කරගත් සුළු මුදලට තවත් සත කිහිපයක් ලබා දීමෙන් ඔහුගේ ආදායම වැඩි කිරීමට. එන මේ වතුරුණු කරන්නේ අර රූකඩ කැටයන් කපන්න අවශ්‍යතාවයකට නෙමෙයි. මේ වෙනත් ව්‍යාපාරයක් කරන්න. රූකඩ කපන්නාගේ ස්තෝප්පුව කෝපි කඩේ කියන්නේ රූකඩ කපන්නාගේ ස්තෝප්පුවනේ වතුර හැලී තිබ්බේ. එහෙනම් එතන තියෙන කෝපි කඩයක්. එහෙනම් කෝපි කඩේ ඒ එන මිනිස්සුන්ට කෝපි තේ වගේ දෙන්න තමයි මේ වතුර හැලියක් හැම වෙලේම උණු වෙන්නේ. අය බලමු දැන් මේ ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නය කටුගයක් වූයේ කුමක්ද? අන්න මේකේ මේ කටුගයක් කියන වචනයක් කියවෙනවා. අපි දැන් මේ වාක්‍යය කියවමු බලන්න. මෙන්න මෙතන තියෙනවා. ඔහුගේ කම්මලෙහි ඇතුළු කාමරය වූ කලී නියම කටුගයක් විය. එහෙනම් මේ කටුගයක් වගේ පේන්නේ මොකද්ද? මේ රූකඩ කපන්නාගේ කම්මලේ ඇතුළු කාමරය. එහෙනම් කොහොමද මේක උත්තරය ලියන්නේ? කටුගයක් වූයේ කුමක්ද? මම උත්තරේ කියන්නේ උත්තරේ තියෙන තැන මම කියනවා. මෙන්න මෙහෙම. කටුගයක් වූයේ කුමක්ද? ඔහුගේ කම්මලේ ඇතුළු කාමරය වූ කලී නියම කටුගයක් වේ. මෙන්න මේ කොටසේ තියෙනවා අවශ්‍ය පිළිතුර. මම මේ කියපු ඔක්කොම අවශ්‍ය වෙන්නේ පිළිතුර විතරක් තෝරා බේරගෙන ඔයාලා නිවැරදි පිළිතුර පමණක් ලියන්න. පිළිතුරට අවශ්‍ය වචන වැඩි වුණත් වරදින්න පුළුවන්, අඩු වුණත් වරදින්න පුළුවන්. අවශ්‍ය කොටස පමණයි ලියන්න ඕනේ. ලිග්ගල් තුනකින් යුතු උදුන මත ඇත්තේ කුමක්ද? බලමු මොකක්ද තියෙන්නේ කියලා. ස්තෝප්පුවේ කොනක වූ වතුර හැලියක් ගත් ලිග්ගල් තුනකින් යුතු උඳුනේ. අන්න දෙතර මෙතන ලිග්ගල් තුනක් ගැන කියවෙනවා. ඒ ලිග්ගල් තුන උඩ කියවෙන දෙයක් කියවෙනවා. අන්න එහෙනම් උදුන මත ඇත්තේ කුමක්ද? ඒ අවශ්‍ය පිළිතුරක් මෙන්න මෙතන තියෙනවා. 3. උදුනෙන් දුම් නොනගින්නේ කුමන වෙලාවටද? මෙන්න මේ හරිය අපිට හම්බුණා. ඒක මොකක්ද උනේ? තුනකින් යුත් මේ උදුනේ දුම් නොනගින්නේ දවල් 12 සිට 1-2 වන තෙක් පමණි. අන්න එතන අවශ්‍ය පිළිතුර තියෙනවා. පිළිතුරට අවශ්‍ය දේ පමණක් තෝරගෙන පිළිතුර ලියන්න. සුදුසු පිළිතුර වරහන් තුලින් තෝරන්න. එතකොට පුතේ මේකේ තියෙන්නේ පළවෙනි එක. රූකඩ කපන්නාගේ කම්මල. තියෙනවා වරහන් ඇතුළු උත්තර 3. උළු සෙවෙනි කල නිවසකි. අතු සෙවෙනි කල පැල්පතකි. පිදුරු සෙවෙනි කල පැල්පතකි. එහෙනම් මේකට අවශ්‍ය උත්තරේ මේ ඡේදේ පැහැදිලිව සඳහන් වෙනවා. මම උත්තරේ කියන්නේ ඔයාලා නැවත පාරක් අවශ්‍ය නම් ඡේද කියවලා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. ඒ විදිහට දෙන ප්‍රශ්න 4 5 6 7 8. ඒ ප්‍රශ්න සියල්ලම තියෙන්නේ මේ ඡේදයේ ඇසුරෙන් දීලා එතකොට ඡේදයේ කියවලා අවශ්‍ය පිළිතුර යටින් ඉරක් අඳින්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකද්ද? සමාන තේරුම දෙන වචනය කොටුවෙන් තෝරා ලියන්න. එහෙනම් මම ඒකක්වත් මේ බෝඩ් එකේ ලියන්නේ නැහැ. හේතුව තමයි අවශ්‍ය සියලුම පිළිතුරු මේකේ තියෙනවා. ඔයාලට තියෙන්නේ අවශ්‍ය පිළිතුර නිවැරදිව තෝරාගෙන හිස්තැනේ ලියන්න. එතකොට හිස්තැනේ ලියනවා කියලා කියන්නේ මේකේ තියෙන පිළිතුරක්නේ. ඒ නිසා අකුරු වර්ධින විදියක් නැහැ. ඔයාලා දක්ෂ වෙන්න ඕනේ නිවැරදි පිළිතුර තෝරාගන්න. හරි. එතකොට පුතේ මේකේ තුන්වෙනි එකේ පොඩ්ඩක් ඔයාලා හදාගන්න තියෙනවා. මේකේ ඇල කියලා වචනයක් තියෙන්නේ. ඇල නෙමෙයි ඒක ගැල කියලා හදාගන්න. ගැල. බලමු ඊළඟ ක්‍රියාකාරකම 2. ක්‍රියාකාරකම 2 සිංහල පෙළ පොත 4 පාඩම. අමුතු කතා පාඩම ඇසුරින් පිළිතුරු ලියන්න. අන්න. ඔයාලා පුතේ සිංහල පෙළ පොතේ තියෙන පාඩමක් තියෙනවා 4 වෙනි පාඩම අමුතු කතා. අපි එකේ ඡේදයක් තියෙනවා. ඡේදය පොඩ්ඩක් කියවලා යමු බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මම එකපාරක් කියනවා හොඳට අහගන්න. ඔයාලත් මේ වෙලාව හැබැයි පෙළ පොත තියෙන්න ඕනේ. ඔයාලත් මම කියනකොට ඡේදය මාත් එක්කම කියවන්න ඕනේ. පින්තූර මගින් කතා කීම ඈත කාලයේ සිට පැවතෙන ක්‍රමයකි. පින්තූර කතා කියවීමට අපි කැමැත්තෙමු. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි. ටින්ටින්ගේ වීරක්‍රියා, ඇස්ටරික්ස් ආදිය ලොව පුරා අදත් ජනප්‍රිය චිත්‍ර කතා වේ. දිගු කතා ලෙසද ඇතැම් විට ඉතා කුඩා කතා ලෙසද චිත්‍ර කතා දැකිය හැකිය. ළමා පුවත්පත්වල කොටස් වශයෙන් මෙන්ම තනි කතාංග වශයෙන්ද චිත්‍ර කතා පළ වෙයි. බටකොලාච්චි, බුබබා ආදී චරිත අපිට හඳුන්වා දුන් එස්.ඒ. දිසානායක මහතාගේ චිත්‍ර කතා නිර්මාණ කිහිපයක් මේ පාඩමට ඇතුළත් වෙයි. එතුමාගේ චිත්‍ර කතා එකල ඉතා ජනප්‍රිය විය.
ඔහු විසින් නිර්මාණය කරන ලද අමුතු කතා පළ වූයේ තනි කතාංග වශයෙනි. එබඳු කතාංග 3ක් මෙහි ඉදිරිපත් කර ඇත. මෙන්න මේ ඡේද පුතේ අවශ්‍ය දැන් ඔයාලා අහන ප්‍රශ්නවල සියල්ලටම මේ කොටසේ උත්තර තියෙනවා. අපි දැන් බලමු ප්‍රශ්න ටික. පළවෙනි එක. චිත්‍ර කතා යනු කුමක්ද? එතකොට මෙන්න මෙතන උත්තරේ තියෙනවා. චිත්‍ර කතා යනු පින්තූර බහුලව භාවිතා කරමින් ඉදිරිපත් කෙරෙන කතන්දර වර්ගයකි. එතන මේ ඡේද කොටසක් මම කියෙව්වේ අර කියපු ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ මෙන්න මෙතන තියෙනවා. සම්පූර්ණ වාක්‍යෙම ලියන්නේ උත්තරයට අවශ්‍ය කොටස විතරක් ලියන්න. චිත්‍ර කතා යනු කුමක්ද? ඒ මම කියපු කොටසේ ගැලපෙන උත්තරේ තියෙනවා. දෙවෙනි එක. ලෝක ජනප්‍රිය චිත්‍ර කතා මොනවාද? එහෙනම් මේ ඡේදයේ කියුණා ලංකාවේ නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රිය චිත්‍ර කතා වර්ග දෙකක්. එතකොට මේ චිත්‍ර කතා වර්ග දෙකම ලියන්න ඕනේ. එතකොට පුතේ මේ චිත්‍ර කතා දෙකම තව පහසුවක් තියෙනවා. ඔයාලා මේක රූපවාහිනියේ කාටුන් විදියට මේක බලලා තියෙනවා. මේ කියන චිත්‍ර කතා දෙකම කාටුන් විදියට බලලා තියෙනවා. හැබැයි කාටුන් එකේ ටීවී එකේ ගියේ නම නෙමෙයි ලියන්න ඕනේ. මේ ඡේදයේ තියෙන නම තමයි ලියන්න ඕනේ. 3. එස්.ඒ. දිසානායක මහතා රචනා කළ චිත්‍ර කතාවක නමක් ලියන්න. එස්.ඒ. දිසානායක මහතාගේ චිත්‍ර කතා කීපයක් මේක කියවෙනවා. ඒකෙන් එක නමක් ලියන්න. පාරේ නීතිය යනු කුමක්ද? දැන් පුතේ මේකට අවශ්‍ය උත්තරය මේ ඡේදනේ මේ පාඩමේ එස්.ඒ. දිසානායක මහතාගේ කතා කීපයක් තියෙනවා. අමුතු කතා මේකේ කියන්නේ ඒකාංග කතා 3ක් තියෙනවා. මේකේ තුන්වෙනි කතාවේ තියෙනවා මෙන්න මෙතන. දෙබසක් තියෙන්නේ එන්න දකුණු පැත්තට. මේක වාහන යන පාර. අන්න වාහන යන පාරක දකුණු පැත්තෙන් තමයි ගමන් කරන්න ඕනේ. ඒතකොට මේකේ තියෙන පුතේ මොකද්ද? දෙවෙනි කොටුවේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. පාරේ නීතිය දන්නේ කෙනා යන්නේ දකුණු පැත්තෙන්. අන්න පාරේ නීතිය කියන්නේ මොකක්ද එහෙනම්? පාරේ නීතිය තමයි දකුණු පසින්, ඒ කියන්නේ පයින් යන වෙලාවට පා ගමනින් යන විට දකුණු පසින් ගමන් කිරීම. ඒක තමයි පාරේ නීතිය කියලා කියන්නේ. පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙම රූප අයත් චිත්‍ර කතාවල නම් ලියන්න. එතකොට පුතේ මේ චිත්‍ර කතා දෙකම මේ පාඩමේ තියෙන චිත්‍ර කතා දෙක නමක් සඳහන් වෙනවා. ඔයාලා නම හොයලා බලලා හරියටම ලියන්න. මේක මම අර කලින් කිව්වා ඔයාලට රූපවාහිනී කාටුන් වල දාලා මේ කාටුන් ටික බලලා තියෙන නිසා හොඳට මතක් වෙයි. හැබැයි කාටුන් නම නෙවෙයි ලියන්න ඕනේ. පෙළ පොතේ තියෙන නම. අපි බලමු දැන් ක්‍රියාකාරකම 3. ක්‍රියාකාරකම 3 තියෙන අද අපිට උක්තය ඔව්හු යෙදුණු අතීත කාල වැකි. උක්තය ඔව්හු. මොකද්ද උක්තය ඔව්හු? හරි පුතේ. එතකොට ඔව්හු කියලා කියන්නේ මොන වගේ පදයක්ද? ඔව්හු කියලා කියන්නේ බහුවචන පදයක්. බහුවචන පදයක්. උක්තය කියලා කියන්නේ මොකද්ද? උක්තය කියන්නේ යම්කිසි වාක්‍යයක තියෙන අවසාන ක්‍රියාවෙන් කෙරෙන දෙයක් තියෙනවනේ. ඒ ක්‍රියාපදයේ කියන්නේ කරන දෙයක්. අන්නේ අවසාන වචනයෙන් නැත්නම් ආඛ්‍යාතයෙන් කියවෙන ක්‍රියාව කරන එක්කෙනා තමයි උක්තය කියලා කියන්නේ. එහෙනම් අද අපි කියන උක්තය තමයි ඔව්හු. ඔව්හු කියන්නේ බහුවචන පදයක්. එතන මේ වාක්‍ය ලියන්න ඕනේ මොන කාලයෙන්ද? අතීත කාලේ. එහෙනම් ඔව්හු කියන බහුවචන පදය අතීත කාල ක්‍රියාපදයක් යොදද්දි මේකට ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි අපි ක්‍රියාපදයක් ගමුකෝ. කරනවා කියන වචනේ කළහ. කළහ. කළහ කියලා ලියන්නත් පුළුවන්. එතකොට පුතේ මේ පදෙම තවත් ආකාරයක් තියෙනවා කළෝය. ඔය ක්‍රම දෙකටම ලියන්න පුළුවන්. හරි. අපි දැන් තව වචන දෙකක් බලමු මොකක්ද කියලා. අපි බලමු නැටුහ. තව ගැයූහ. බැලූහ. එතන පුතේ මේක
මෙන්න මේ ආකාර දෙකකටම ලියන්න පුළුවන්. නැටුව කියන එකේ මේ හැඩය මොකද්ද? නැටුවෝය. ගැයුව කියන එකේ ගැයුවෝය. බැලුව කියන එකේ බැලුවෝය. අපි දැන් මේ වාක්‍ය හදමු බලන්න. ඔව්හු පාඩම් කළහ. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. ඔව්හු පාඩම් කළෝය. ඊළඟ එක. ඔව්හු නැටුමක් නැටූහ. එහෙම නැත්නම් ඔව්හු නැටුමක් නැටුවෝය. තව එකක් බලමු. ඔව්හු ගීයක් ගැයූහ. එහෙම නැත්නම් ඔව්හු ගීයක් ගැයුවෝය. ඊළඟ එක. ඔව්හු රූපවාහිනිය බැලූහ. එහෙම නැත්නම් ඔව්හු රූපවාහිනිය බැලුවෝය. අපිට මේ වාක්‍ය ලියන පුතේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට වාක්‍ය 4ක් ලියන්න තියෙනවනේ. ඒ 4න් දෙකක් ලියන්න ඕනේ මේ කලහ හ අකුර එන විදියට. ඉතුරු දෙක ලියන්න ඕනේ මෙන්න ඕය ශබ්දයෙන් අවසන් වෙන ආකාරයට. හැබැයි මේ ඕය, කලෝය, නැටුවෝය, ගැයුවෝය මෙන්න මේවා ඉවර වෙනකොට මේ ය අකුර මතක් ඈත් වෙනවා. ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මේ වාක්‍ය ඉවර වෙද්දී අනිවාර්යයෙන්ම නැවතීමේදීත් යොදන්න ඕනේ. එහෙනම් පැහැදිලි අකුරෙන් මේ අභ්‍යාසය කරන්න. ඊළඟ අභ්‍යාසයේ ක්‍රියාකාරකම පහත අවස්ථා සඳහා සුදුසු ඉඟිවැකි ලියන්න. ඉඟිවැකි. එතකොට පුතේ මේ ඉඟිවැකි එකක්වත් මම බෝඩ් එකේ ලියන්නේ හේතුව මේ ඉඟිවැකි ඔක්කොම ඔයාලගේ පෙළ පොතේ තියෙනවා. එක්තරා පාඩමක. හොඳට බලන්න මේ පාඩම බලලා මේ ඉඟිවැකි ටික ලියන්න. හැබැයි මම කියනවා බලන්න. යම්කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කිරීම. අපි කියන මොන හරි දෙයක් කන්නේ බොන්නේ නැතුව විවේකයක් ගන්න තු කරනකොට මේක අපි එක හුස්මකට කරගෙන යනවා කියලා කියනවා. එහෙනම් යම්කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා කියන මොකක්ද කියන්නේ? එක හුස්මට. එක හුස්මට. දෙක. කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම. මොන හරි දෙයක් කරනකොට හෝ කියවෙනකොට ඒකේ චුට්ටක්වත් අතහැරෙන්නේ නැහැ, මග ඇරෙන්නේ නැහැ. සියල්ල සම්පූර්ණයෙන් කරනවා. අපි ඒකට කියනවා අකුරක් නෑර කියලා. අකුරක් නෑර. කිසි දෙයක් අතාරින්නේ නැහැ. මොකක්ද ඒ කිය? අකුරක් නෑර. තුන්වෙනි එක. දැඩි සතුටකටපත් වෙනවා. අපිට සතුට වෙන අවස්ථා එනවනේ විභාගයකින් සමත් වුණාම, තෑග්ගක් හම්බ වුණාම අපි ඒ වෙලාවට ගොඩක් සතුට වෙනවා. අන්න ඒක දිහා බලලා අපි කියනවා හරියට ඉහේ මලක් පිපිලා වගේ කියලා කියනවා. එහෙනම් දැඩි සතුටකටපත් වීමට මොකද්ද යෙදෙන ඉඟිවැකිය? ඉහේ මලක් පිපුණා. ඉහේ මලක් පිපුණා. යම් විපතකින් යාන්තමින් ගැලවීම. අපි මොනවා හරි දෙයක් කරදරයකට වැටෙන්න ගිහිල්ලා අන්තිම මොහොතේ බේරෙනවා. අපි ඒකට කියනවා 99න් බේරුණා කියලා. 99න් බේරුණා. එහෙනම් යම් විපතකින් යාන්තමින් ගැලවීමට කියන්නේ මොකද්ද? 99න් බේරුණි. අධික වර්ෂාව එක දිගට වහිනා දවස් ගාණක් වහිනා නවතින්නේ නැතුව. මොකද්ද අපිට කියන්නේ? මොරසූරණ වැස්ස කියලා කියනවා. එහෙනම් අධික වර්ෂාවට කියන්නේ මොකද්ද? මොරසූරණ වැස්ස. හරි. එතකොට මේවේ අවශ්‍ය වචන ලියන පිළිවෙල ඔයාලගේ පෙළ පොතේ තියෙන පාඩමක ඒ පාඩම බලලා සවනිගේ දිනපොත කියන පාඩම ඒ පාඩම බලලා සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් අපි අද අපේ ක්‍රියාකාරකම් ටික කතා කරුවා ඔක්කොම ටික අපි දැන් නවතිමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.